නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අප සියලු දෙනා බොහෝ කලක් තිස්සේ විශාල කරදරයක පැටලිලා ඉන්න පිරිසක්. ඒ තමයි ඉපිද මෙරි මෙරි යන සංසාර ජීවිතයකට අපි සියලු දෙනාම අහු වෙලා ඉන්නේ. මේ සසර බන්ධනයට අහු වෙච්ච නිසා අපිට බොහෝ කල දුක් විඳින්න මේ සංසාරේ යන්න සිද්ධ වුණේ. තව දුරටත් අපි මේ සංසාර බන්ධනයට අහු වෙන්න පටන් ගත්තොත් කවදා කොහෙන් මේ ජීවිතයේ කෙලවර වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. එක ජීවිතයක අපි මිනිස්සු, දැන් ඔන්න අපි මිනිස් ලෝකේ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මරුණට පස්සේ පෙරේතීන්ගේ ලෝකෙට අපි යනවා කියලා. ඒ නිසා තමයි පෙරේත කොට තියලා අපට පින් දෙන්නේ මරුණට පස්සේ. ඊළඟට අපි සමහර ජීවිතවලදී බල්ලු බලල්ලු වෙලා උපදිනවා. බැලලිය වෙලා ඉපදිලා තමන් වදූ පැටව අපි ආත්ම භව කීයක් නම් කාලා දාන්නේ නැද්ද? ප්‍රේත ලෝකෙ ඉපදිලා කොච්චර අපි දුක් විඳින්නේ නැද්ද? මිනිස් ලෝකෙ ඉපදිලා අපි නොයෙක් ආත්මවල රජවරු වෙලා ඉඳලා රජකම් කරලා ඒක විපාක හැටියට අපි නිරේට ගිහිල්ලා කොච්චර දුක් විඳින්නේ නැද්ද? ඒ ඔක්කොම ගෙවාගෙනයි මේ ආවේ. අපිට හොඳ මනුස්ස ජීවිතයක් දැන් ලැබිලා තියෙනවා. අස්පේන අවුදින්න පුළුවන්, විශේෂයෙන්ම හිතන්න පුළුවන් මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. ඊටත් වඩා කලාතුරකින් ලැබෙනදී බුද්ධ ශාසනයේ අපේ වාසනාවට අපි මේ ලංකාවේ උපන්නේ. බුද්ධ ශාසනයේ පිරිසිදුව තියෙන රටක අපට උපදින්න ලැබුණේ ලොකු වාසනාවකට. ජපන් රටේ වගේ රටක උපන්නනම්, කොරියාවේ තායිවානි වගේ උපන්නනම් අපිට මේ බණ අහන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි බුදුබව පතාගෙන යනවා මිසක් සත්‍ය ධර්මයේ අහන්න ලැබෙන්නේ. වාසනාවට අපි මෙහි උපන්නා. හරියට නෝන පාවිච්චි කළොත් උතුම් බුද්ධ ශාසනයකුයි උතුම් මිනිස් ජීවිතයකුයි ලැබුණට පස්සේ
ඒ කෙනාට පුළුවනි මෙච්චර දීර්ඝ සංසාරේ ඉපද මරෙන්න හේතු වෙච්ච රහස හොයාගන්න. ඒ තමයි අපට අවබෝධ වුණේ නෑ. මෙච්චර කාලයකට අපි හිතුවෙත් නෑ සංසාරෙදී. චූටි කාලෙවත් අපිට හිතුන්නේ මෙච්චර කාලයකට හිතුන්නේ නැති එකක්. අපි ඒක නොහිතන කම්ම, අවබෝධ නොවන කම්ම සංසාරේ යන්න වෙනවා. යන්න සිද්ධ වෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය ධර්මයේ අපේ හිතවලට යන කම්ම අපි සසර ගමනේ පටලවී තිබෙන ජීවිතේ ලියා ගන්න බෑ. යම් දවසක චතුරාර්ය සත්‍ය අපි හිතවලට යන්න පටන් ගත්තොත් එදාට විතරයි අපේ ජීවිත ආරක්ෂා වෙන්නේ. එදාට විතරයි අපිට පුළුවන් වෙන්නේ සතර අපායන් නිදහස් වුණා කියලා සුසුම් හෙලන්න. සනසිලි සුසුමක් හෙලන්ට පුළුවන් වෙන්නේ එදාට විතරයි. ඉතින් ඒක ලබා ගන්නට මේ මිනිස් ලෝකේ නුවණ පාවිච්චි කරන අයට පුළුවනි. නුවණ පාවිච්චි කරන්න බැරි අයට බෑ. ඒ නිසා ඔබ කැප වෙනවා නම් මේ ජීවත් වෙන සුළු කාලේ, ඔබ මහන්සි වෙනවා නම් මේ ජීවත් වෙන සුළු කාලේ, ඔබ හිතන්න පටන් ගන්නවා නම් මේ ජීවත් වෙන සුළු කාලේ උතුම් සත්‍යයක් ගැන, මේ ලෝකේ එකම සත්‍යය ගැන, චතුරාර්ය සත්‍ය ගැන කෙමෙන් ඔබ අමරණීය මාවතක ගමන් කරන්න පටන් ගන්නවා. කෙමෙන් ඔබේ ජීවිතය බබලන්න පටන් ගන්නවා. ඔබේ ජීවිතේ බබලන්න පටන් ගනීවි. ඔබ දැකලා ඇති සමහර දවස්වලට ආකාශي හරිම කරෝලයි. කරෝල ආකාශය දිහා බලනකොට අපට පේනවා ලස්සනට තරු දිලිසනවා, බබලනවා. අන්න ඒ විදිහට කළුවර ආකාශයේ දිලෙන තරුවක් වගේ ඔබේ ජීවිතය බබලන්න පටන් ගනීවි. ඔබ ආර්ය සත්‍ය කරා යන දවසට හැමතැනම තියෙන්නේ ගල්බොරළු ගොඩවල්. ඔය ගල්බොරළු ගොඩවල් අතරේ මණිකක් තිබුණොත් ඒ මණිකට හිරු රැස් වැටෙද්දී දිලිසන්න පටන් ගන්නවා. ඒ වගේ ගල්බොරළු සමාන මේ ලෝකේ ඔබේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය ගියොත් ඔබේ ජීවිතයේ බොරළු ගොඩේ මණිකක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතේ මඩ වගුරක් වගේ කියලා. සාමාන්‍ය ලෝකේ ජීවිතේ ඔබ චතුරාර්ය සත්‍ය කරා ගියොත් ඒ මඩ වගුරේ පිපිච්ච සුවඳහමන නෙළුමක් බවට ඔබපත් වෙනවා. ඒක වෙන්නේ චතුරාර්ය සත්‍ය කරා යන ශ්‍රාවකයන්ටයි. ඒ චතුරාර්ය සත්‍ය කරා යෑමේ භාග්‍යය ඔබ තුල තියෙනවා. ඒක ඔබ මතු කරගන්න ඕනේ. කවුරුවත් ඔබට ප්‍රඥාව දෙන්නේ නැහැ. ඔබ විසින් ඇති කරගන්න ඕනේ. පිට කවුරුවත් ඔබට සිහිනුවන දෙන්නේ නැහැ. ඔබ විසින් ඇති කරගන්න ඕනේ. ජීවිතය අනුතර ගැන හැමෝම ඇඟිල්ලෙන් එන කියන්නේ නැහැ. ඔබ විසින් අවබෝධ කරගන්න ඕන. ඔක්කොම තියෙන්නේ ඔබේ අතේ. බුදුරජාණන් වහන්සේලා කරන්නේ ඊට උවමනා කරන මාර්ගය පෙන්වන එක. අද අපි ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි කොටසට ආйти ලස්සන දේශනයක්. මේ දේශනාවේ නම යව කලාපී. මොකද්ද මේ දේශනාවේ නම? යව කරල් මිටිය.
යව කරල් මිටිය. යව කියන වචනේ අපිට අලුත් එකක්. අපි තේරුම් ගන්න පාවිච්චි කරමු වී කරල් මිටිය. වී කරල් මිටිය. ඉස්සර කාලේ මිනිස්සු වී කරල් මිටි ගෙනල්ලා එතකොට යව කියන්නේ වී වගේ જાතියක්. ඒ නිසා යව කරල් මිටි ගෙනල්ලා පොළු වලින් ගහලා තලනවා වී ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම මහණෙනි හන්දියක යව කරල් මිටියක් දාලා තියෙනවා. මේ යව කරල් මිටිය තලනවා මිනිස්සු 6 දෙනෙක් ලොකු පොළු 6ක් අරගෙන ඇවිල්ලා. ලොකු පොළු 6ක් අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? අර යව කරල් මිටිය තලනවා. තලනකොට මිනිස්සු 6 දෙනෙක් එකතු වෙලා පොළු ගහනකොට අර යව කරල් මිටියට මොකද ඒකට වෙන්නේ? හොඳට තැලෙනවා. තැලිලා හොඳට තැලිලා තියෙන එකට යව කරල් මිටිය. 7 වෙනි පුරුෂයෙක් කෙනා තව ලොකු පොල්ලක් අරගෙන ඇවිදිලා මොකද කරන්නේ? 7 වෙනි පුරුෂයා ඒ ලොකු පොල්ලෙන් ආයමත් ගහනවා අර යව කරල් මිටියට. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි පුතග්ජනයාගේ ජීවිතේ යව කරල් මිටියක් වගේ. පුතග්ජනයාගේ ජීවිතේ යව කරල් වී කරල් මිටියක් වගේ පුතග්ජනයාගේ ජීවිතේ. මේක උන්වහන්සේ පුතග්ජනයාව හඳුන්වනවා අසුතවා පුතුජනෝ. කවුද පුතග්ජන කෙනා? අසුතවා අසෘතවත් කෙනෙක්. අසෘතවත් කියන්නේ සද්ධර්ම ශ්‍රවණේ ලබාගත්තු නැති කෙනාට කියන නමක් පුතග්ජන. එතකොට බුදුරජාණන් වහන්සේ පුතග්ජන කියන වචනේ හැමතිස්සෙම පාවිච්චි කළේ ධර්ම ශ්‍රවණේ ලබා නොගත් අවාසනාවන්ත තැනැත්තා කියන අර්ථයෙන්. ඒකට පුතග්ජනයාගේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා. පුතග්ජනයාගේ ලක්ෂණය තමයි අරියාණං අදස්සාවි. ආර්ය දර්ශනයක් ලබන්නේ නැති. ආර්ය ධම්මස්ස අකෝවිදු. ආර්ය ධර්මයේ තේරෙන්නේ නැති, තේරුම් ගැනීමට බැරි, අදක්ෂ. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ නොහික්මුණ අන්න අසුතවා අසෘතවත් පුතග්ජනය. ඔබ කවුද? ඔබ අසෘතවත් පුතග්ජනද සෘතවත් ආර්ය ශ්‍රාවකද? සෘතවත් ආර්ය ශ්‍රාවක. අසෘතවත් පුතග්ජනයන්ගෙන් පරිස්සම් වෙන්න. ඒ කියන්නේ තමයි මේ ලෝක භයානක පිරිස. පුතග්ජනයි කියලා යමෙක් කියනවනම් පරිස්සම් වෙන්න. එයා බෞද්ධයෙක් නෙමෙයි, තිසරණේ නැති එක්කෙනෙක්, භයානක එක්කෙනෙක්. ඉතින් මේ අසුතවත් පුතග්ජනයා හරියට මොකක් වගේද? යව කරල් මිටියක් වගේ. දැන් අපි මෙච්චර කල් සංසාර දිගින් දිගට ආවේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ වීම නිසාද අශෘතවත් පුතග්ජන වීම නිසාද? අශෘතවත් පුතග්ජනය වශයෙන් තමයි අපි සංසාරේ ආවේ. මේ ජීවිතේ තමයි අපි ඒක වෙනස් කරන්නේ. මේ ජීවිතේදී අපිට වෙනස් කරගන්න බැරි වුණොත් අපිට මැරෙන්න වෙන්නේ ආශ්‍රිතවත් පුතග්ජනය හැටියට. හරි වැඩි වෙන්නේ. ඒ විදිහට මැරෙන්න සිද්ධ වුණොත් අපිට අන්න එයාට තමයි සතර අපාය විවෘත. ආශ්‍රිතවත් පුතග්ජනයාටයි සතර අපාය විවෘත. සමහර විට යා මේ මැරෙනකොටම බිත්තරයක් අස්සේ උපදිනවා. සමහර විට යා මේ මැරෙනකොටම තිත් පරිසරයක උපදිනවා. සමහර විට මෙහි මැරෙනකොටම තිරිසන් හෝ මිනිස්සු විශේෂ තිරිසන් හෝ මව කුසක උපදිනවා. මේ මැරෙන එකටම සමහර විට නිරේ උපදිනවා.
ඒ මක් නිසාද? ආශ්‍රිතවත් පුතඥ නිසා. ආශ්‍රිතවත් පුතඥයෙක් හැටියට සංසාර ගෙවාගෙන ඇවිදිලා ධර්ම අවබෝධ කරන ප්‍රඥාවකින් යුක්තව මනාකොට හසුරවන්න පුළුවන් සිහිනුවණකින් යුක්තව මිනිස් ලෝකෙට අපි එනවයි කියන එක සුළුපටු එකක්ද? අපිට සිද්ධ වෙලා තියෙන සුළුපටු ලාභයක්ද? වචනෙන් කියන්න බැරි වාසියක් දැන් සිද්ධ වෙලා තියෙන වෙලාව. අසුතවත් පුතඥයා ඒක සලකන්නේ. සලකන්නේ නැත්තේ හිතන්න ඕන දේ ලැබුණ නැති නිසා. හිතන්න ඕන දේ ලැබෙන්නේ කොමකින්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. අන්න අසුතවත් පුතඥයාට ඒක නොලැබුණාම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එයාගේ ජීවිතේ යව කරල් මිටියක් වගේ. පොළු 6කින් ඒ යව කරල් මිටිය තලනවා පුරුෂය 6 දෙනෙක්. ඒ වගේ එයා දුක් විඳිනවා. ඇහෙන් දකින රූපේ නිසා ප්‍රිය අප්‍රිය අරමුණු වලින් එයා පෙළෙනවා. ඒක තමයි පොළු පාරක් වැදුනා වගේ. කනින් අහන ශබ්දය නිසා ප්‍රිය අප්‍රිය අරමුණු ඔස්සේ එයා දුක් විඳිනවා. එයාට පොළු පහර වැදුනා වගේ. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ එයා ප්‍රිය අප්‍රිය අරමුණු අරගෙන දුක් විඳිනවා. පොළු පහරක් වැදුනා වගේ. දිවට දැනෙන රසය ඔස්සේ ප්‍රිය අප්‍රිය දේවල් මුල් කරගෙන යා පීඩා විඳිනවා. එයාට පොළු පාරක් වැදුනා වගේ. කායට දැනෙන පහස ඔස්සේ ප්‍රිය අප්‍රිය දේවල් මුල් කරගෙන එයා පීඩා විඳිනවා. එයාට පොළු පහරක් වැදුනා වගේ. මනසට සිතන අරමුණු ඔස්සේ එයා දුක් විඳිනවා. පොළු පහරවල් වැදුනා වගේ. ඒතර එයාගේ ජීවිතේ වයසට යන්න මොකද වෙලා තියෙන්නේ? හොඳටම තැලිලා පොඩි වෙලා ගිහිල්ලා. ඇහින් රූප දැකලා, කනින් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා, දිවෙන් රස විඳලා, කයින් පහස ලබලා, මනසින් හිතා එයා දුක් විඳලා හොඳට තැලිලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අසුතවත් පුතඥයා එහෙම ඉඳගෙන එයා කියනවා මං ආයෙත් ආසයි උපදින්න. මං ආයෙත් උපදින්න ඕන. එතකොට එයා කැමති මොකද්ද? ආයෙමත් උපදින්න කැමති. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආයෙමත් උපදින්න එයාට තියෙන ආසාව. අර 7 වෙනි පුරුෂයෙක් ඇවිල්ලා ලොකු පොල්ලකින් අර යව කරල් මිටියට පහර දීම යම් ආකාරද අන්න ඒ වගේ කියනවා. අසෘතවත් පුතඥය. තවත් තැලෙනවා කියනවා ඊට පස්සේ. තවත් මනාකොට තැලී යනවා කියනවා. මොකද මේ ජීවිතේ දුක් විඳලා හෙම්බත් වෙලා. එයා කල්පනා කරනවා මට ආයෙත් උපදින්න ඕන. ආයෙත් උපදින්න කල්පනා කරන්නේ මේ දුක් ඔක්කොම නැති තැනක. එයාට කවදාවත්ම හම්බ වෙන්නේ හීනෙන්වත් බෑ. ඇත්ත කිසිේ වෙතත් හීනෙන්වත් බෑ ඒ ආකාරයේ එකක් ලබන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක පුංචි බන්ධනයක් නොවේ කියනවා මේ ජීවිතවල තියෙන උපමාවක් කියනවා. පුංචි සිද්ධියක්. මහණෙනි සුරාසුර යුද්ධයක් ඇති වුණා. මොකක්ද ඇති වුනේ? සුරාසුර යුද්ධයක් ඇති වුණාම සුරයන්ගේ නායකයා සක්‍ර, අසුරයන්ගේ නායකයා වේපචිත්ති. දැන් අසුර පිරිස වේපචිත්ති අසුර පිරිස කැඳවුවා. කැඳවලා කියනවා දැන් සුරාසුර යුද්ධයක් පටන් ගන්නවා ඕන්න. පටන් ගත්තට පස්සේ
අසුරෝ දින්නොත් සක්‍ර දෙවියන්ව අරගෙන වරෙන් අසුර භවනට බෙල්ල පස්වෙනි කොට බැඳලා බෙල්ල පස්වෙනි කොට කියන්නේ අත් දෙකයි කකුල් දෙකයි හතරයි බෙල්ලයි පහයි බෙල්ල පස්වෙනි කොට බැඳලා අසුර ලෝකෙට අරන් වරෙන් කියනවා. ඊළඟට සක්‍ර දෙවියෝ දෙව් පිරිස රැස් කළා කියන ඔන්න දැන් සුරාසුර යුද්ධයක් පටන් ගන්න යන්නේ. මේකින් අසුරෝ පෙරදුනොත් වේපචිත්තිව අරගෙන ඉන්න ඕනේ මෙහෙට. දිව්‍ය සභාවට ගේන්න ඕනේ බෙල්ල පස්වෙනි කොට බැඳලා කියලා කිව්වා. උන්න යුද්ධේ පටන් ගත්තා. අසුරෝ පෙරදුනා. පෙරදිච්ච ගමන් දෙවියෝ මොකද කළේ? වේපචිත්තිව අල්ලගත්තා. අල්ලගෙන අරගෙන ගියා දිව්‍ය සභාවට. දැන් වේපචිත්තිව හිර කළා තියෙන්නේ. හිර කළා තියෙන අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි. හිර කළා තියෙන්නේ කඹ වලින් නොවේ. දන්වැල් වලින් නොවේ. සිටිවිල්ලකින්. අපි වගේ අපි ගෙවල් වලට බැඳලා ඉන්න මොකෙන්ද? සිටිවිල්ලකින්. මේ විදියට හිර කළා තියෙන්නේ සිටිවිල්ලකින්. වේපචිත්ති කල්පනා කළොත් යම් වෙලාවක මෙහෙම ධම්මිකාකෝ දේවා අධම්මිකා අසුරා දෙවියෝ ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි ඒ නිසා මං අසුර ලෝකේ අතාරිනවා කියලා හිතපු ගමන් අර ගැටේ ලෙහෙනවා ඊට පස්සේ ඒක නැතු වෙනවා අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි හිර වෙච්ච එක නැතු වෙනවා ඊට පස්සේ ආට නිදහස ඇවිදින්න පුළුවන් දිව්‍ය සැප තියෙනවා එතකොට යාට හිතන යන්නේ ආපහු අසුර ලෝකෙට යන්න හිතිලා කල්පනා කරනවා දෙවියෝ අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි කියලා හිතපු ගමන් මොකද වෙන්නේ ආයිමත් බැඳෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඕකට කියන්නේ වේපචිත්ති බන්ධනේ කියලා සිටිවිල්ලකින් අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි හිර වෙනවා ඒ වගේම සිටිවිල්ලකින්ම අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි ලිහිනවා ඒකට මොන බන්ධනේද කිව්වේ කියන මහණෙනි ඊටත් වඩා බරපතල ඊටත් වඩා සියුම් බන්ධනයක් තමයි මාර බන්ධනේ. පින්තුනි මේ ලෝකෙ කිසි කෙනෙක් සොයාගත්තු නැති එකක්. මාරයා ගැන සොයාගත්තේ බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ මොකද? මාර පරාජය කරපු එක්කෙනා විතරයි මාරයා ගැන සොයාගත්තේ. ලෝකෙ වෙන කාටවත්ම මාරයා කවුද කියලා හොයාගන්න බැරි වුණා. සමහරු දන්නේවත් නැහැ. සමහරු කියනවා මාරයා කියලා කෙනෙක් ඉන්නවදයි කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාරයා අධිග්‍රහිත මොනවටද? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයට අධිග්‍රහිත කෙනා මාරයා. මේ ආයතන හයට අධිග්‍රහිත බලවේගය මාරයා. එයා සත්වයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මාරයා තරම් බල සම්පන්න කෙනෙක් මේ ලෝකෙ වෙන නෑ කියලා. එතකොට මේ මාර බලයේ බින්ද කවුද? බුදුරජාණන් වහන්සේ පමණයි. ඊට පස්සේ මේ මාර බලයේ බිඳින හැටි උන්වහන්සේ කියලා දෙනවා. කියන මහණෙනි හරි සියුම් කියනවා මේ මාර බන්ධනේ. මඤ්ඤමානෝ භික්ඛවේ බද්ධෝ මාරස්ස මහණෙනි හැඟීමකින් කියනවා මේ මාරයට බැඳිලා ඉන්නේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතු ඒ හැඟීම නැත්තම් මාරයාගෙන් නිදහස්. මොකෙන්ද බැඳිලා ඉන්නේ? හැඟීමකින්. මොකක්ද හැඟීම? මම කියන හැඟීමෙන් කියනවා මේ මායයත් එක්ක බැඳිලා ඉන්නේ.
මේ මායයට බැඳලා ඉන්නේ මම කියන හැඟීමෙන්. මොකක් මම කියලා දෙයක් ගත්තේ? ඇස මම, කන මම, නාසය මම, දිව මම, කය මම, මනස මම කියලා ගත්තා. ගත්ත ගමන් බැඳුනා කාටද? මායයට. එහෙනම් අපි මෙච්චර කල් සංසාරේ ඇවිල්ලා තියෙන්නේ කාට බැඳිලාද? මායයට බැඳිච්ච ජීවිතේ. මේකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් මේ ධර්මයේ කියා දුන්නොත් විතරයි. දවසක් අපිට මතකයි දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්මයක් දේශනා කළා. හොඳට භික්ෂුන් වහන්සේලා අහගෙන හිටියා. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය ඇස ඔබේ නොවේ අතහරින්න. ඔය කන ඔබේ නොවේ අතහරින්න. ඔය නාසය ඔබේ නොවේ අතහරින්න. දිව ඔබේ නොවේ අතහරින්න. ඔය ශරීරය ඔබේ නොවේ අතහරින්න. ඔය මනස ඔබේ නොවේ අතහරින්න කියලා කියනකට ඔන්න මේක දැනුණා. කාටද? මායයට දුන්න මෙන්න මගින් ගැලවෙන්න හදනවා. මෙන්න මගින් නිදහස් වෙන්න හදනවා කියලා. මායя ඉක්මනින් විශ්වලා ගත්තා. අමුඩියක් ගහගෙන ගෝවියෙක් වගේ කකුල් මඩ ගාගෙන වේවලක් අරගෙන බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවා. කාටවත් අඳුනන්න බෑ මෙයා මායя කියලා. බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා. මායя අහනවා ශ්‍රමණය මේ හරියෙන් ගියාද මගේ හරක්? දැන් බැලුවේ මොකද්ද මායя? මේ දේශනාව කඩාකප්පල් කරලා දාලා මේගොල්ලන්ගේ හිත වෙනස් කරලා ආයමත් මම කියන අදහසට පිරිසව ගන්න. බුදුරජාණන් වහන්සේ අඳුනගත්තු නිසා කෙලින්ම කතා කළා. මායя උඹේ හරක් ඔබ හොයාගනින්. අන්නේ වෙලතම මායя එයාගේ බලපරාක්‍රමී හෙළිදරව් කළේ. ඒවල කියන ශ්‍රමණය ඔය ඇස මගේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඇත්ත මායя මේ ඇස උඹේ. ශ්‍රමණය ඔය කනත් මගේ. ඇත්ත මායя මේ කනත් උඹේ. ශ්‍රමණය ඔය නාසයත් මගේ. ඇත්ත මේ නාසය උඹේ මායя. ශ්‍රමණය ඔය දිවත් මගේ. ඇත්ත මායя මේ දිව ඔබේ. ශ්‍රමණය ඔය ශරීරي මගේ. මායя ඒක ඇත්ත මේ ශරීරي උඹේ. ශ්‍රමණය ඔය මනසත් මගේ. මායя ඒක ඇත්ත මේ මනසත් උඹේ. ඊළඟට මායя කියන ශ්‍රමණය යමෙක් ඔය හය මගේ මගේ කියනවනම් ඒ අයත් මගේ. ඔය හය මම මගේ කියලා යම් පිරිසක් හිතාගෙන ඉන්නවනම් ඒ පිරිසත් මගේ. බුදුරජාණන් වහන්සේ වදාලා හරියට හරි මාරේ. මේ හය යම් කිසි පිරිසක් හිතාගෙන ඉන්නවනම් මමයේ මගේ කියලා ඒ පිරිස උඹේ තමයි. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ මාරයාගෙන් ප්‍රශ්නයක්. මාරේ යම් කිසි කෙනෙක් මේ ඇස කන නාසය දිව කය මන අවබෝධ කළා මම කියන අදහස් නැති වුණා නම් ඒ අය ගැන ඔබ මොකද කියන්නේ කියලා ඇහුවා. මාරයා කියන ශ්‍රමණේ ඒ අය මට අයිති නෑ. ඒ අය මගෙන් නිදහස්. බලන්න මේ සාකච්ඡාව මේ ලෝකෙ වෙන කාටද කරන්න පුළුවන්? මාරයාව අඳුනගෙන මාරයාත් එක්ක කතා කරන එක. පැහැදිලිවම ඉලක්කයට. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා බැඳුනා මේ ජීවිතේ කොහොමද බැඳුනේ? මම කියලා බැඳුනා. හැඟීමක් පවත්වනවා අපි මම හැඟීමක් පවත්වන මේ ජීවිතේ මම මේ ඇස මම මේ කන මම මේ නාසය මම මේ කය මම මේ මනස මම. ඒ නිසා යාට ඕනේ මොකද්ද?
දැන් යාට ඒක පවත්වන්න ඕන. දැන් යා කල්පනා කරන මට අනාගතේ ඉන්න ඕන. අන්න තව හැඟීමක් ඇති වෙනවා. එයා දුක් විඳිනකොට හිතෙනවා මට අනාගතේ ඉන්න ඕන නෑ. තවත් හැඟීමක් ඇති වෙනවා. ඊළඟට යාට තවත් එයා මොකද කරන්නේ? භාවනා කරන්න පටන් ගන්නවා. එතකොට රූප ධ්‍යාන ලබනවා. එතකොට එයා හිතන මම ධ්‍යාන ලැබලා ඉන්න ඕන අනාගතේ බඹලුව. තවත් හැඟීමක් ඇති වෙනවා. අරූප ධ්‍යාන ලැබනවා. තවත් හැඟීමක් ඇති වෙනවා. ඊළඟට එයා කල්පනා කරනවා කයයි හිතයි නැතුව ඉන්න තියෙන නම් කොයිතරම් ශෝක්ද? එයා හිතන කයයි හිතයි නැතුව කොච්චර හොඳයිද ඉන්න තියෙනවනම්. අන්න ආයමත් බැඳිනවා මායයට. ඇයි කෝකෙන් බැලුවත් එයා හිතන්නේ මොකද්ද? ඉන්න. කයයි හිතයි නැතුවත් ඉන්නයි බලන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔය හැඟීම අසනීපයක්. ලෝකෙ කිසි කෙනෙකුට හොයාගන්න බැරි වෙච්ච ලෙඩේ. මේ වෙනකොට ලෝකේ කවුරුවත්ම හොයාගෙන නැහැ ඒක අසනීපයක් කියලා. හිතක තියෙන මම කියන හැඟීම අසනීපයක් බව එන කවුරුත් හොයාගෙන නැහැ. මඤ්ඤිතං භික්ඛවේ රෝගෝ මහණෙනි ඊ හැඟීම රෝගයක්. මඤ්ඤිතං ගණ්ඩෝ ඊ හැඟීම තුවාලයක්. මඤ්ඤිතං සල්ලං ඊ හැඟීම රිදුම් දෙන හුලක්. ඒ නිසා ඊ හැඟීමට ඉඩ දෙන්න එපා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා. මහණෙනි මේ මම කියන හැඟීම කම්පාවක්, කම්පනයක්. ඒ කම්පනය අපිට තේරෙනවා. හදිස්සිය විශාල සද්දයක් ඇහෙන්න ඕනේ. මොකද අපිට වෙන්නේ? අපි උඩ ගිහින් බිම වැටෙනවා. ඒ මොකෙන්ද ඒක වෙන්නේ? මම කියන හැඟීමෙන්. අපි ගැස්සෙනවා, බය වෙනවා, පැටි ගන්නවා, වේලෙනවා. මේ ඔක්කොම තියෙන්නේ මොකෙන්ද? මම කියන හැඟීමෙන්. බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි මම කියන එක වෙවිලිල්ලක්. ඊට පස්සේ ආගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඒකට යටත් වෙනවා. ඊට පස්සේ ඒකට යටත් වෙලා තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි මම කියන එක ප්‍රපංචයක්. ප්‍රපංචයක් කියන්නේ ඒකේ තමයි හිත හැමතිස්සෙම හැසිරෙන්නේ. ඒකමයි හිත ඉන්න තියෙන්නේ. ඒක හිත මුල් බැසගෙන තියෙන්නේ. ඒක තුලමයි කල්පනා කරන්නේ. මම කියන හැඟීම තුලමයි කල්පනා කරන්නේ. එතකොට ඒක මොකද්ද? ප්‍රපංච කියන්නේ එකකින් ගැට ගැහෙන නිසා. ඒකෙන් යලි යලි භවයක් හැදෙන නිසා. මම කියන එක ප්‍රපංචයක්, ඒක රෝගයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම කියන එක මාන්නයක්. ඒක මාන්නයක්. ඒ නිසා මාන්න රහිතව ඉන්න, ප්‍රපංච රහිතව ඉන්න, සැලීම් රහිතව ඉන්න, කම්පා රහිතව ඉන්න, හැඟීම් රහිතව ඉන්න. ඒ කියන්නේ මමත්වයෙන් තොරව වාසය කරන්න කියනවා. කොහොමද මමත්වයෙන් තොරව වාසය කරන්නේ? අන්නේක ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විතරයි. කොහොමද ඉගෙන ගන්නේ ඒක? එයා හොඳට විමසලා බලනවා මේ ඇස කන නාසය දිව කය මන කියන ආයතන 6 ගැන. ඒ ශ්‍රාවකයා දන්නවා ඒ ආයතන 6 කුමක් පත්‍යාද? නාම රූප පත්‍ය සලආයතන. මේ ඇස කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. කන කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. නාසය කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. දිව කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. ශරීරය කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. මනස කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. නමුත් මේක අපි බොහෝ කාලයක් තිස්සේ හිතාගෙන ඉන්නේ මම කියලා. ඔන්න වරදිච්ච තැන.
මේක අපේ නිදහස අපව නිරවුල් කළා අපව නිදහස් කරනවා පැහැදිලිවම. දිගින් දිගට මේ සංසාරේ අපි ආවේ චිත්ත පරම්පරාවක් ගමන් කළා නොවේ. දිගින් දිගටම මේ සංසාරේ අපි ආවේ චිත්ත පරම්පරාවක් දිගින් දිගට ගමන් කළා නොවේ. එහෙම නැත්නම් ආත්මයක් තිබිලා නොවේ. දිගින් දිගට ආවේ හේතු සකස් වීම නිසා. මේක තේරුම් ගන්න අපි උපමාවක් ඉගෙන ගමු. මේ ජීවිත ගමන 12 මහේ පහන වගේ. 12 මහේ පහන කියලා කියන්නේ මාස 12ෙම පත්තු වෙන පහන. මාස 12ෙම පහනක් පත්තු වෙන්නේ හේතුවක් නිසා. දිගින් දිගටම කවුරු හරි ඉන්නවනම් මේ පහනට තිල් දාන්න එක වැටියක් ඉවරන එකට අනිත් වැටිය දාන්න කෙනෙක් ඉන්නවනම් ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඒක දානවා නම් දිගට දිගට ඒ පහනට දිගින් දිගට පහනපත් වෙනවා. ඉතින් පහන ගැන අවබෝධයක් නැති එක්කෙනෙක් ජනවාරි මාසෙ ගිහින් පහන දිහා බලනවා. පහනපත් වෙනවා. ආයෙ බලනවා ඊළඟ මාසෙ ගිහින් පහන දිහා පහනපත් වෙනවා. මේ මාසෙ ගිහින් බලනවා පහන දිහා පහනපත් වෙනවා. අගෝස්තු මාසෙ ගිහින් බලනවා පහන දිහා පහනපත් වෙනවා. ඊළඟට දෙසැම්බර් මාසෙ බලනවා පහනපත් වෙනවා. දැන් යා මේ තීරණයට ආවොත් ජනවාරි මාසෙත් මේ පහනපත් වුණා. මාර්තු මාසෙත් මේ පහනපත් වුණා. මේ මාසෙත් මේ පහනපත් වුණා. අගෝස්තු මාසෙ මං ගියා බලන්නේ එතකොටත්පත් වුණා. දෙසැම්බර් මාසෙ ගියා පත් වුණා. මේ පහනපත් උනේ නිත්‍ය දෙයක් නිසා. නිවෙන්නේ නැතුව තිබුණේ ස්ථිරෝ දෙයක් මේ පහනේ තියෙන නිසා කියලා එයා හිතුවා නම් එයා හිතුවේ ඇත්තක්ද? නෑ, එයා හිතුවේ ඇත්තක් නොවේ. එයා රැවටිච්ච දෙයක් එයා කල්පනා කළේ. ඇත්තක් නෙමෙයි. එහෙනම් මේ අපි දිගින් දිගටම සංසාරේ ආවේ චිත්ත පරම්පරාවක් නිසා නොවේ. දිගින් දිගටම සංසාරේ ආවේ කුමක් නිසාද? පටිච්ච සමුප්පාදයක් සකස් වෙච්ච නිසා. ඉපදුනේ කුමක් සකස් වෙච්ච නිසාද? භවයක් සකස් වෙච්ච නිසා. භවයක් හැදුනේ කුමක් සකස් වෙච්ච නිසාද? උපාදානයක් සකස් වෙච්ච නිසා. උපාදාන හැදුනේ කුමක් නිසාද? තණ්හාවක් සකස් වෙච්ච නිසා. තණ්හාව හැදුනේ කුමක් නිසාද? විඳීමක් නිසා. විඳීම හැදුනේ කුමක් නිසාද? ස්පර්ශයක් නිසා. ස්පර්ශය හැදුනේ කුමක් නිසාද? ආයතන හයක් නිසා. ආයතන හය හැදුනේ කුමක් නිසාද? නාම රූප නිසා. නාම රූප හැදුනේ කුමක් නිසාද? විඥානයක් නිසා. විඥානය හැදුනේ කුමක් නිසාද? සංස්කාර නිසා. සංස්කාර හැදුනේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. එතකොට බලන්න අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ නැතිකම. එහෙනම් අපි සංසාරේ දිගින් දිගට ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා. චතුරාර්ය සත්‍ය අපි යම් දවසක අවබෝධ කරගන්න කල්පනා කළොත්, අපි සිත පිහිටුවා ගත්තොත්, අපි ඒක හිතේ දරා ගත්තොත්, සිත මෙහෙවුවොත්, අන්න එදාට විතරයි මේ දුකට එරෙහිව සටනක් කරන්න පටන් ගන්න දවස. එදාට විතරයි සටන කරන්න පටන් ගන්නෙ. එතකම් අපි සටන කරන්නේ අපි යටත් වැසියෝ. මොකේද? දුකේ. දුකට එරෙහිව මුකුත් කරගන්න බැරි. දුකම පිළිගන්න දුකේ යටත් වැසියෝ තමයි ආර්ය සත්‍ය අවබෝධ නොකරන තාක්. එතකොට අවබෝධ නොවීම කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවබෝධ කළ යුතු දුක ගැන අවබෝධයක් නැහැ. සකස් වන්නා වූ ඒ ප්‍රහාණය කළ යුතු දුක ගැන අවබෝධයක් නැහැ. ඒ සකස් වෙන දුක නැති කළ යුතුයි. ඒ ගැන අවබෝධයක් නැහැ. ඒ දුක නැති කිරීම පිණිස
ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කළ යුතුයි. ඒ ගැන අවබෝධයක් නැහැ. අන්නේ අනවබෝධයෙන් තමයි අපි ආස්වාස ප්‍රස්වාස පවා කරන්නේ. කාය සංකාර අවිජ්ජාපච්චය. ඒ අනවබෝධයෙන් තමයි හිතන්නේ. වචන වලින් හිතන්නේ. වචී සංකාර විතක්ක ਵਿਚාර. ඒ අනවබෝධයෙන්ම තමයි චිත්ත සංකාර ඇතිවන්නේ. චිත්ත සංකාර කිව්වේ සංඥා වේදනා. සංඥා කිව්වේ රූප අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. ශබ්ද අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. ගඳ සුවඳ අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. රස අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. පහස අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. සිතට එන අරමුණු අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. මේ නිසා මොකද වෙන්නේ? අවබෝධයකින් නොවන හඳුනා ගැනීමක් තමයි නිතර අපට ලැබෙන්නේ. ඊළඟට සංඥා වේදනා. එතකොට විඳින්නේ අවබෝධයකින්ද නෑ, අවිජ්ජාපච්චය. ඒක සිද්ධ වන්නේ අවිද්‍යාවෙන්. ඒ නිසා අපි විඳින්නේ අවිද්‍යාවෙන් නම්, හඳුනාගන්නේ අවිද්‍යාවෙන් නම්, වචන හිතන්නේ අවිද්‍යාවෙන් නම්, කොටින්ම හුස්ම ගන්න හෙලන්නේ අවිද්‍යාවෙන් නම්, ඒ අවිද්‍යාව මොකක් වගේද? බුදුරජාණන් වහන්සේ වදාළා බිත්තරයක් අසේ ඉන්න සතෙක් වගේ. මොකක් වගේද? බිත්තරයක් අසේ ඉන්න සතෙක් වගේ. අපේ ජීවිතේ බිත්තරයක් අසේ නම් සතා ඉන්නේ. ඒ සතාට බාහිර ලෝකෙ විවෘතයිද? නෑ. ඒ සතා ඉන්නේ සම්පූර්ණයෙන්ම බිත්තරේ ඇතුලේ. ඒ සතා ඉන්නේ. එතකොට බාහිරින් නිකන් කතා කළාට සත්වයා වරෙන් එළියට කියලා බිත්තරේට කතා කළාට සතා එළියට හා මං කියනකන් හිටියේ එන්නම් කියලා එළියට එනවද? නෑ, ඒක කරන්න බෑ. මොකද්ද වෙන්න ඕනේ? බිත්තරේ රැකෙන්න ඕනේ. බිත්තරේ රක්කන්න ඕන. එතකොට තමයි අර කටෝ හිල් කරගෙන එළියට එන්න පුළුවන් විදියට ඇතුලේ ඉන්න සතා හැදෙන්නේ. රක්කපු නැති බිත්තරයක් තුලින් පැටවෙක් එළියට එයිද? එළියට ඉන්නේ. අන්න ඒ වගේ බිත්තරේ රත් කරනවා වගේ සමත විදර්ශනා වලින් ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් මේ ජීවිතේ උණුසුම් කරන්න ඕනේ. එතකොටයි මේ අවිද්‍යාව කට්ට පුපුරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ජීවිතේ මොකක් වගේද? බිත්තරයක් වගේ. වේරංජ සූත්‍රයේ වේරංජ කියන බමුණට උන්වහන්සේ උපමාව කිව්වේ. බිත්තරයක් වගේ. බිත්තර කටුවෙන් වැහිලා තියෙන යම්සීද ඒ වගේ අපේ ඇස් දෙක වැහිලා තියෙන තහඩුවකින්. ඒ තහඩුවේ නම මොකද්ද? අවිද්‍යාව. කන් දෙක වැහිලා තියෙන තහඩුවකින්. අවිද්‍යාව. නාසය වැහිලා තියෙනවා, දිව වැහිලා තියෙනවා, ශරීරය වැහිලා තියෙනවා තහඩුවකින්, මනස වැහිලා තියෙනවා. අවිද්‍යාව සහගත මනස එකපාරටම ධර්මයේ අර්ථය ගන්න ශක්ති දක්ෂ නැහැ. ඒකට ඉතින් නෝන ගොඩාක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ගන්නේ අර්ථයෙන් නෙමෙයි. මොකද්ද ගන්නෙ? වාදේ. කෑලි අල්ලගෙන ප්‍රශ්න හදා ගන්නවා හිතේ. ඒ අවිද්‍යාව සහගත මනසේ ලක්ෂණය. ධර්මයේ කියන එකට එකඟ වෙන්න බැරි කෑලි ආපු ගමන් ඒක අරගෙන හිතට ඒක හිතේ පැටව ගහනවා. නමුත් පැටව ඔක්කොම ගහලා තියෙන මොකක් අස්සේද? බිත්තරේ අස්සේ. බිත්තරේ කඩාගෙන එළියට අවිල්ල නැහැ. එතකොට මොකද වෙන්නේ? වාද ගොඩක් විතරයි, අවබෝධයක් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්න නම් මේ ජීවිතයේ අර උණුසුම් කරන රස්නේ දැන් උන්වහන්සේ හරි ලස්සන දේශනා කතාවක් තියෙනවා. දැන් බිත්තරයට නම් උණුසුම් කරන්න එපා. මේ රස්නෙට කියන වචනයක් තියෙනවා. මොකද්ද? සද්ධා. ශ්‍රද්ධාවෙන් තමයි මේක පටන් ගන්නෙ. ශ්‍රද්ධා කියන්නේ මොකද්ද?
මෙන්න මෙහිමයි ශ්‍රද්ධාව. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිවන් මඟ පෙන්වා දෙන මහා කරුණික මහා ප්‍රඥාවන්ත ශාස්ත්‍රූන් වහන්සේ නමක් සිටිනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ශ්‍රද්ධාවේ එක. උන්වහන්සේ දේශනා කළේ ලෝකයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමමයි. ශ්‍රද්ධාව දෙක. ශ්‍රාවකයා ඒ චතුරාර්ය සත්‍යෙම කෙමෙන් කෙමෙන් පියවරින් පියවර අවබෝධය කරා යනවා. ඒ ශ්‍රද්ධාවේ තුන. ඕක තමයි ශ්‍රද්ධාව. ওই ශ්‍රද්ධාවට පැමිණෙන තුරා ශ්‍රද්ධාව තෝරගන්න බෑ. ශ්‍රද්ධාව කියලා වෙන මොන නමින් කතා කළත් ශ්‍රද්ධාව නොවේ. ශ්‍රද්ධාව බුදුජානක වහන්සේ පැහැදිලිව පෙන්නන තුන සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධයම අදහාගනි. එහෙමනම් ඒ ශ්‍රද්ධාවට පැමිණීම ලේසිද අමාරුද? අමාරුම එකක්. කොච්චර අමාරුද කියනවනම් මම කියලා තියෙන්නේ මේක කරන්න පුළුවන් 1000ට 5යි. කොච්චර අමාරුද කියනවනම් ඉස්සර මම කිව්වා 75කට පුළුවන් කියලා. පස්සේ ඒක අඩු කළා මම 60 දක්වා. පස්සේ අඩු කළා 40 දක්වා. පස්සේ අඩු කළා 20 දක්වා. පස්සේ අඩු කළා 5 දක්වා. බැරිම තැන 1ක් කළා ඒත් මදි. අන්තිමට 1000ට 5ක් තමයි දැන් මං හිතාගෙන ඉන්නේ. ඒ මොකද එච්චරටම බුද්ධිය පාවිච්චි කරන අය අඩුයි. මේ බුද්ධිය පාවිච්චි කරන්න ඔබ දක්ෂ වුණත් විතරක් ඔබට ඒ 1000ට 5ට ඇතුළු වෙන්න පුළුවනි. නැත්තම් 995ට තමයි අයිති වෙන්නේ. එතකොට බලන්න මේක නෝන තියෙන බුද්ධිමත් ප්‍රඥාවන්ත හරියටම ඉලක්කයට හිතන්න පුළුවන් එක්කෙනා මේ ධර්මය අල්ල ගන්නවා. අනිත් එක්කෙනා වටින් අතපත ගාගෙන යනවා විතරයි. ධර්මය අහුවෙන්නේ. අන්නේ විදිහේ හැකියාවක් තමන්ගේ ජීවිතයට ගන්න ඕන. මේක අතිශයින්ම දුර්ලභ එකක්. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. මොකද ඒක ගොඩක්ම දුර්ලභ වෙලා තියෙන්නේ. මේක කල් දාලා තියෙන්නේ අපි. කොයි කාලෙටද? මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දාපු එක. මේ ජීවිතේදී ඒ කියන්නේ තුන් සරණේ පිළිටන්න අපි හිතාගෙන ඉන්නේ කොයි කාලෙද? මෛත්‍රී බුද්ධ ශාසනයේ තුන් සරණේ පිළිටන්න හිතාගෙන ඉන්නේ. මේ කාලේ බුද්ධන් සරණ ගත්ත ඒක ස්ටයිල් එකට කියන එකක්. ඒක අවබෝධයක් නෙවෙයි. අවබෝධය කියන්නේ ඒක මුළු හදවතින්ම එන්න ඕන එකක්. අවබෝධයේ හදවතින්ම එනවනම් මම බුදුරජාණන් වහන්සේව මගේ නිවන් මඟට සසර දුකින් මුදීමට මම මගේ නායකත්වයට තෝරගන්නවා. අන්න තෝරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා චතුරාර්ය සත්‍ය ධර්මය. මම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මගේ ජීවිතේට මම තෝරගන්නවා. අන්න තෝරගත්තා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මාර්ගඵල ලැබුවේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. එහෙනම් මමත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. මම මේ ශ්‍රාවක පිරිස සරණ යනවා. මට මේ ශ්‍රාවක පිරිස තමයි මගේ මාර්ග උපදේශකේ මගේ පරමාදර්ශය. අන්න සරණ ගියා. නමුත් කටින් කීයේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා මොන මාර්ගඵලද? ඕවා කළා හරියනවද? අසුබ භාවනාවල් කළා මේ ගිහි ජීවිතය අවුල් වෙයිනේ. තිසරණ මාත්‍රයක් පිළිටන්නේ. තිසරණේ තියා තිසරණ මාත්‍රයක් පිළිටන්නේ. අන්නේ නිසා කර්ම සහිතව මම තෝරගෙන තියෙන්නේ 1000ට 5යි. ඒ නිසා ඒ 5ට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ බුද්ධිමත් ශ්‍රද්ධාවන්ත වීරියවන්ත කෙනාට විතරයි. සියලු දෙනා
තවත් කාටවත් කියලා අපට අවබෝධ ගන්න බෑ. තවත් කාටවත් කියලා අපට ප්‍රඥාව ගන්න බෑ. ඒක තමන් විසින්ම හිතන්න ගන්න ඕනේ. තමන් විසින්ම තේරුම් ගන්න ඕනේ. තමන් විසින්ම අවබෝධ කරන්න මහන්සි ගන්න ඕනේ. අන්න එයා ජීවිතය ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. ජීවිතය ගැන තේරුම් ගන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න අපිට හිතන්න තව කොටසක් උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ කියනවා මහණෙනි ඔබ පාරේ යනකොට ඔබ දැක්කොත් මහා ධනවත් ලස්සන මිනිස්සු. ඔබ හිතන්නේ අනේ මමත් මෙහෙම කොච්චර කල් ඉන්නේ ඇද්ද සංසාරේ. ඊළඟට ඔබ දැක්කොත් හිඟන්නෝ තුවාල හැදිච්ච පාරේ වැටිලා දුක් විඳින මිනිස්සු. ඔබ හිතන්නේ අනේ මං කොච්චර මේ වගේ සංසාරේ ඉන්නේ ඇද්ද. අන්නේ එතකොට කියනවා ඔබට මේක නිස්සාරයි කියලා වැටහෙන්නේ. එතකන් ඔබට වැටහෙන්නේ නැහැ කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ වගේ පුංචි දෙයක් පවා අපට හිතන්න කිව්වේ මොකද? අපි හිතන්නේ ඒක. අපි හිතන්නේ ලස්සන එක්කෙනා දැක්කොත් විතරක් ඒක ගැන හිත ඉන්නවා. අර කුෂ්ඨ එක්කෙනා දැක්කොත් හිතනවා අප්පා සතුරෙකුටවත් වෙන්න එපා. අර අනිත් පැත්ත. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බලන්න කියන මම කොච්චර රෝහම ඉන්න ඇද්ද? අන්නේ විදිහට කල්පනා කරන එක්කෙනාට තේරෙනවා ජීවිතේ කළා තියෙන්නේ මොකද්ද? යව කරල් මිටියක් ගුටි කෑවා වගේ. ජීවිතේ රූප වලින් ගුටි කාලා, ශබ්ද වලින් ගුටි කාලා, ගන්ධ සුවඳින් ගුටි කාලා, රසින් ගුටි කාලා, ස්පර්ශින් ගුටි කාලා, හිතට එන සිතුවිලි වලින් ගුටි කාලා, පැඩිලා පොඩි වෙලා ගිහිල්ලා ඇති වෙලා නැහැ. ආයෙත් ලැබෙනවා නම් මේ බිරිඳම මට, ආයෙත් ලැබෙනවා නම් මේ ස්වාමියාම මට. අපි ඔක්කොම එක නැට්ටේ උපදින්න. අපි ඔක්කොම එක පවුලේ උපදින්න. ආයෙමත් ලැබෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මොකක් වගේ දෙයක? ආරයව කරල් මිටියට හත්තිනි පුරුෂේ පොල්ලකින් ගැහුවා වගේ කියනවා ඒක. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් මිසක් ලෝකේ වෙන කවුරුවත් ඔය විදිහට අපිට කියලා දෙයිද? අපිට වෙන කවුරුවත් ඕක කියලා දෙන්නේ නැහැ. වෙන කවුරුවත් අපිට ඕක තෝරලා දෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත වෙන විෂයක ඕක තිබ්බද? නැහැ. අපි වෙන ඉගෙන ගත්ත දෙයක තිබුණේ රූප වාහිනී බලනවා. කවුරුත් කිව්වද ඔය රූප වාහිනී පෙට්ටිය අස්සෙන්? නෑ. රේඩියෝ අහනවා. කවුරුත් කිව්වද ඕක? පත්තර බලනවා. නෑ. බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. ඇයි? මහා කාරුණිකයි. උන්වහන්සේ දන්නා මේ ජීවිතේ සත්වයාපු ගමන ලෝකේ අනිත්‍යයි දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ උපන්න ජීවත් වුණා මලා. ඔච්චරයි දන්නේ. ඉතින් ඒකෙදි කරන්නේ සාමාන්‍ය ලෝකයා කරන්නේ මල් පොට්ටුව ගැන කතා කරන්නේ, පරවිච්ච මල ගැන කතා කරන්නේ, පිපිලා තියෙන එක ගැන විතර කතා කරනවා වගේ සීමා සහිත කාල පරිච්ඡේදයක ජීවිතේ විතරක් උස්ස උපදම දමා පෙන්නනවා. ඔච්චරයි තියෙන්නේ. සාමාන්‍ය ජීවිතේ ඇත්ත తত্ত্বය පෙන්වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේ දන්නවා දීර්ඝ ගමනක් අපි ආවේ අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. මොකද්ද? චතුරාර්ය සත්‍යය. ඒ නිසා අපි ඔක්කොම මොකක් වගේද අපි දැන්? බිත්තර ගොඩක් වගේපත් උනා. අවිද්‍යාව පත්‍ය. අවිද්‍යාවෙන් තමයි හුස්ම ගන්නෙ. අවිද්‍යාවෙන් තමයි වචන හිතන්නේ. අවිද්‍යාවෙන් තමයි අඳුනගන්නේ. අවිද්‍යාවෙන් තමයි විඳින්නේ. අවිද්‍යාවච්ච සංඛාරා. ඉතින් මොකද වුනේ? ඇහෙන් යමක් පේනකට දැනගත්තා නම් ඒ කිවි චක්කු විඥානය හටගත්තා නම් එතන තිබුණේ විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාවයි. කලින් ශබ්දයක් අහනකොට දැනගත්තා නම් සෝත විඥානය හටගත්තා නම් එතන තිබුණේ අවිද්‍යාව. නාසයෙන් ගඳ සුවඳ දැනගත්තා නම් ගහන විඥානය හටගත්තා නම් එතන තිබුණේ අවිද්‍යාව.
දිවෙන් රස දැනගත්තනම් ජීවහා විඥානය හටගත්තනම් එතන තියෙන්නේ අවිද්‍යාව. කයට පහස දැනුණා නම් ඒ දැනීම ඒ කාය විඥානය හටගත්තනම් එතන තියෙන්නේ අවිද්‍යාව. මනසට අරමුණක් එනකොටම ඒක දැනගත්තනම් එතන තියෙන්නේ ඒ විතර කටුවෙන් වැහිලා වගේ. ඒතර ඉඳලා සතර මහා ධාතුන්ගේ ප්‍රවත්මක් තියෙන අවිද්‍යාවට අනුකූලව. ඒ අවිද්‍යාසහගත විඥාණයෙන් හැදෙන්නේ. යමක් විඳිනවනම් වේදනා හඳුනා ගන්නවනම් සංඥා චේතනා ඇති වෙනවනම් කර්ම ස්පර්ශය මානසිකාරමේ ඔක්කොම අවිද්‍යාව. ඒ නිසා මොකද වෙන්නේ? ඇස කියන එක හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදේ හදන්න මිසක් නවත්තන්න නෙවෙයි. කන කියන එක හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් හදන්නයි. නාසය හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් හදන්නයි. දිව හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් හදන්නයි. ශරීරය හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් හදන්නයි. මනස හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් හදන්නයි. මොකද්ද උනේ? ඉතින් ආයතන නිසා ආය එකතු වුණා. ස්පර්ශය ඇති වුණා. විඳා විදීමක් එනකොට මොකද වුනේ? ඇල්ලුණා. ඇලිච්ච නිසා බැඳුණා. ඕන දැන් චේතනා මුල් කරගෙන කර්ම රැස් කරනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර. ඒව ඔක්කොම සම්බන්ධ භවයට. භව කියන වචනෙටයි ඒ සංකාර සම්බන්ධයි. එතකොට මොකද වෙන්නේ? ආයමත් දැන් මොන විපාක පිණිස කර්ම සකස් වුණා? ආයමත් උපදිනවා. එහෙනම් උපත කරා යන චිත්ත පරම්පරාවක් නෙවෙයි, පංච උපාදානස්කන්ධයක්. මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තුළ සකස් වෙලා තියෙන දෙයට කියන නම මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එහෙනම් මිනිස්සෙක් මරණයකට නිකුත් වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක් මිසක් චිත්ත පරම්පරාවක් නෙවෙයි. මරණයකටම නිකුත් වුණා නම් පංච උපාදානස්කන්ධයන් ඒ කියන්නේ ආ ඉපදුනා. එක්ක ඉපදුනා අණ්ඩජ, එක්ක ඉපදුනා ජලාබුද, එක්ක ඉපදුනා සංසේදජ, එක්ක ඕපපාතික. නිකුත් වුණාම ඕපපාතික. එහෙනම් පංච උපාදානස්කන්ධයක් නිකුත් වෙන්නේ නැතුව විඥානේ නිරුද්ධ වෙන්නේ කාගේද? රහතන් වහන්සේගේ පමණයි. ඒ මොකද? භවය නැහැ. භවය නැත්තේ මොකද? උපාදාන නැහැ. උපාදාන නැත්තේ මොකද? තණ්හා නැහැ. තණ්හා නැත්තේ මොකද? අවිද්‍යා සහගත විඳීමක් නැහැ. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා පටිච්ච සමුප්පාදේ නිරුද්ධයි. එතකොට බලන්න එහෙම නැති ජීවිතේ දිගින් දිගටම අපි ඇවිල්ලා තියෙන්නේ. ලොකු අමාරුවක වැටිලා නමුත් අපි ඒ අමාරුවේ වැටිච්ච බව නොදැන මේ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ධර්ම අවබෝධ කරගන්නට නම් අර උන්වහන්සේ පෙන්වා තියෙන කරුණු 6 ඕනමයි. පළවෙනි එක තමයි සුසුසති. ධර්මයේ අහන්ත ආසාව. දැන් මොන ඔබට ඒක තියෙනවා පළවෙනි සුදුසුකම. ඔබ ඒ නිසායි මේ ආවේ. 2 සෝතං ඕදහති. හොඳට අහනවා. දෙවෙනි සුදුසුකම ඔබට තියෙනවා. 3 අඤ්ඤා චිත්තං උපට්ඨපේති. ඒ අහනදී අවබෝධ කිරීමට සිත පිහිටුව ගන්නවා. ඒක දන්නේ ඔබ විතරයි. ඒක මන් දන්නේ. අඤ්ඤා චිත්තං උපට්ඨපේති. අහනදී අවබෝධ කරගන්න සිත පිහිටුව ගන්නවා. 4 අත්ථං ගන්නාති. ධර්මයෙන් කියන අර්ථය මේකයි කියලා අර්ථي ගන්නවා. දැන් අද කියවිච්ච අර්ථය තමයි පුතඥයේ කිනාගේ සංසාර ගමන දිගින් දිගට යනවා. නමුත් මේක නවත්තන්න නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. මේ අර්ථය අල්ලන එක්කන අන්න ධර්මي ගන්නවා.
ධර්මයේ ගන්න බෑ. ඊළඟට අනර්ථය අදාළ නැති එක අතාරිනවා. මොකද? එයි මේකට යව කරල් මිටියක් උපමාවකට තල්ලගත්තොත් මොකද? අන්න ඒ වගේ හිතන එක්කෙනා ඒකන ධර්මයේ නෙමෙයි ගන්නෙ. එහෙන් මේ උඩින් පල්ලෙන් අත ගන්නවා. එයාට බෑ. ඒක නවත්තන්න ඕනිය. ඒක දන්නෙත් ඔබ විතරයි. ඊළඟට අනුලෝමිකායේ කන්තියා සමන්නාගතෝ තමන්ගේ ජීවිතයට ගලපලා බලනවා. මමත් මෙච්චර කල් සංසාරේ ආවා. ආර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැතුව. තවදුරටත් මේ ආර්ය සත්‍ය අවබෝධ නොකරන මම මැරෙන මට ලොකු අවාසියක්. ගෞතම බුද්ධ ශාසනය මුණ ගැහිච්ච වෙලාවේ කලාතුරකින් ලැබෙන බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේට විතරයි මම සවන් දෙන්නේ. වනිත් එක මත ඕනේ නෑ මට. බුදුරජාණන් වහන්සේ වදාළේ ඉක්මනින්ම ආර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා. එහෙනම් මමත් මේ ජීවිතයේ ආර්ය සත්‍ය දකිනවා. අන්න එහෙම හිතන එක්කිනාට මේ ධර්මය අල්ලන්න පුළුවන්. එහෙම හිතන්නේ නැති එක්කිනා බුදුරජාණන් වහන්සේ වදාළ හොද්දි දාපු හැන්දක් වගේ එයාට අහු වෙන්නේ නැහැ ධර්මයේ. ධර්මය අල්ල ගන්න නම් අර හිතන්නම පටන් ගන්න ඕනේ. තේරුම් ගන්නම පටන් ගන්න ඕනේ. සිත පිහිටවන්නම ඕනේ. අන්නේ දේ කරන එක්කිනා මේ ධර්මයේ කරා යනවා. ඉතින් පින්තුනි දැන් ඔබ තේරුම් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මායයට අහුනේ කොහොමද කියලා. මොකෙන්ද මායයට අහුනේ? හැඟීමකින්. මම කියන හැඟීමකින්. මම කියන කම්පණයකින්. මම කියන සැලීමකින්. මම කියන ප්‍රපංචයකින්. මම කියන මානයකින් මායයට අහුුනේ. යම් දවසක මේ හැඟීම නැතිවන ආකාරයට අපි මේ ඇස කන නාසය දිව කය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විඥාන විඳීම් හැඳිනීම් චේතනා මේ සෑම දෙයක්ම අපි අවබෝධ කළොත් එදාට මොකද වෙන්නේ? නිදහස් වෙනවා. ඒක පාට බෑ කරන්න. අපි හිතන්නේ මෙහෙමයි. ඉස්සල්ලාම තණ්හා නැති කරන්න බෑ. ඉස්සල්ලාම නැති කරන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය ඉස්සල්ලාම නැති කරන්නේ තණ්හාව නොවේ. සක්කාය දිට්ඨිය නැති කරන්න බෑ පටිච්ච සමුප්පාදේ අවබෝධ කරන්නේ නැතුව. පටිච්ච සමුප්පාදේ අවබෝධ කරන්න බෑ සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි නැතුව. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ නැහැ අර කලින් කියපු හය නැතුව. ධර්මය අහන්න කැමැත්ත, මනාකොට ඇසීම, ඒ අහන ආර්ථයට සිත පිහිටුවා ගැනීම අවබෝධ කරගන්න, උවමනාදී ගැනීම, උවමන නැතිදී අතහැරීම, තමන්ගේ ජීවිතයට ගලපා බැලීම මේකත් එක්ක තමයි සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ. ඒකත් එක්ක තමයි පටිච්චසමුප්පාදය අවබෝධ වෙන්නේ. පටිච්චසමුප්පාදය අවබෝධ වීමෙන් තමයි පංච උපාදානස්කන්ධයන්ගේ යථා ස්වභාවය දකින්නේ. පංච උපාදානස්කන්ධයන්ගේ යථාභූත ඥානය මතයි සක්කාය දිට්ඨිය නිදහස් වන්නේ. අන්න යාට අවස්ථාවක් තියෙනවා තණ්හාවෙන් නිදහස් වෙන්න. ඉස්සල්ලාම තණ්හාවෙන් නිදහස් වෙන්න මේ ලෝකේ කාටවත් බෑ. ඒකට ඉස්සල්ලාම නිදහස් වෙන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලබා ගන්න ඒ ප්‍රඥාවන්ත ඒ භාග්‍ය සම්පන්න මිනිසයා සක්කාය දිට්ඨිය නිදහස් වෙනකොටම තවත් දෙකකින් නිදහස් වෙනවා. විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. අපේ ජීවිතයට බලවත් පීඩා දෙන බන්ධනයක් තමයි මොකද්ද? විචිකිච්ඡා. විචිකිච්ඡාව කියන්නේ සැකේ. සම්පූර්ණයෙන්ම ලංකාවේ සිටින සිංහල ජනතාව නම් බෞද්ධ කියන්නේ නැති බෞද්ධ නෙමෙයි බෞද්ධ කිව්වට ලංකාවේ සිටින සිංහල ජනතාව නම් ඉන්නේම හැමතිස්සෙම මොකේද? විචිකිච්ඡාව තුල. විචිකිච්ඡාව නිමිති අර අවිද්‍යාව නිමිති කටුවට අමතරව විචිකිච්ඡාව නිමිති කටුවකුත් තියෙනවා. ඒ නිසා තමයි එක එක දේවල් අදහ යන්නේ. මේක මේ අපි කිව්වනේ දැන් අපි කියන්නත් ඉස්සෙල්ලා මොකක්වත් නැති මිත්‍යා දෘෂ්ටිකයකුත් කිව්වා. කවුද? රොබර්ට් නොක්ස්. රොබර්ට් නොක්ස් පොත බලන්න එයා කියනවා
මේට අවුරුදු 300කට වගේ කලින් ආපු හිරකාරයෙක් කියලා හිටියන අවුරුදු 25ක්. එයා කියන ලෝකේ තවත් ආගමකට ලේසියෙන්ම හැරවිය හැකි ජනතාව සිටින්නේ ලංකාවේය. ඒ වනාහි සිංහල තවත් ආගමකට ලේසියෙන් හැරවිය හැකි ජනතාව සිංහල බලන්න අර සුද්දට අවුරුදු 25කින් ලස්සනට අල්ලගත්තනේ දුර්වලකම. මේ වෙනකොට කවුද සායිබබා වැඩිපුර අදහන්නේ? සිංහල බෞද්ධ නෙමෙයි. තිසරණේ පිටපොය නැහැ. බොරුවටනේ අර ස්ටයිල් එකට බුද්ධං සරණං කියන්නේ. එතකොට සෞවාහන්නේ සිංහල. ඊළඟට බෞද්ධ අය දැන් මම කියන්නම් අපේ තිසරණේට ගිය කල ඔබ හරියට තිසරණේ අල්ලගත්තා නම් ඔබ මේක අවබෝධ කරගන්නවා. තිසරණේ සමාදන් වෙච්ච තිසරණේ පිළිපෙපු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි කියමු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුයි ශ්‍රාවිකාවකුයි තරුණ කාලේ ගිහි ශ්‍රාවකයෙකුයි ගිහි ශ්‍රාවිකාවකයි විවාහ වුණා. විවාහ වෙලා ඒගොල්ලන්ට දරුවෙක් ලැබුණා. මොකක් කරයිද? ඔළුව අතගාලා කියයි පුතේ ඔයා අපි සරණ ගිය තුනුරුවන්ට බාරයි කියලා. අහලවත් තියනවාද එහෙම එකක් සිද්ධ වුණා. උනේ ඒක නෙවෙයි ඉපදිච්ච ගමන් බලාපන් වෙලාව. මොකේදද? කේන්දරයක් හදන්න. එවල ඉඳලා යා තිසරණයට අයිති නෑ. එවල ඉඳලා යා තිසරණෙන් බැහැර වෙලා ඉන්නේ. එතකොට අපි ඉපදිච්ච ගමන් උපන් මොහොතේම දෙමව්පියෝ විසින් තිසරණෙන් අපිව බැහැර කළා. ඊට පස්සේ දැන් කේන්දරය ආවම පස්සේ දැන් ජීවිතෙත් එක්කම සමානව තියෙන බලවේගය මොකද්ද? කේන්දරේ. තිසරණේ නෙමෙයි. ඊට පස්සේ කන් විදින්න නැකත නමට නැකතක් අකුරු කියවන්න නැකතක් අකුරු කියවන්න නැකත ගන්නකටම ඒ නැකත් වලට අයිති ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙට අයිති දෙවිවරු තමයි ඉස්සරහට එන්නේ. කවුද? ගණේශ සරස්වති. තිසරණේ නෑ. තුන්සරණ අහිමිවෙච්ච ජනතාවක් ඉන්නේ. ඇයි ඒ තුන්සරණ දාලා තියෙන්නේ? මෛත්‍රී බුද්ධ ශාසනයට. ඊට පස්සේ ඔන්න ගෙපල් කපනවා නැකත. උළුහසු තියෙනවා නැකත. විවෘත කරනවා නැකත. කිරිඋතරනවා නැකත. අන්තිමට ඔහම ගිහින් කසාදෙටත් නැකත. අන්තිමට ගිහින් මරණට පස්සේ මිනේ එළියට දාන්නත් නැකත. තිසරණේ තියෙන කීවෙනි තැනද? තිසරණේ තියෙන 4-5 වෙනි තැන වගේ. කතාවට විතරක් කියනවා අපි බෞද්ධ කියලා. නමුත් ඒගොල්ලෝ ක්‍රියාවෙන් බෞද්ධ නොවේ. එතකොට මොකද වෙන්නේ? තිසරණේ රහිත ජනතාවට කේන්දරයකින් තොරව හිතන්නවත් බෑ. දැන් මතක තියාගන්න මෙහෙම කියනකට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා විතරයි මේක පිළිගන්නේ. ආශ්‍රිත පුතඥය ගැටෙනවා මේකත් එක්ක. ගැටෙන්නේ කොහොමද? එයා සවන් දෙන්නේ ඇත්ත. එයා ගැටෙනවා ඔහොමනම් අපි කොහොමද අපි කතාබස් කරන්නේ නැකත් නැතුව? අපි නම් කතා කරන්නේ කොහොමද නැකත් නැතුව කියලා ඔන්න ගැටෙනවා ආශ්‍රිතවත් පුතඥයා. එහෙම ගැටෙනකම තේරුම් ගන්න මෙයා පුතඥයෙක්. මෙයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්. ඇයි පින්වතුනි චුට්ටක් හිතන්න සංසාර ගමනක් ආපු අපිට ආයෙ මැරිලා යන්න තියෙනවා නම් සතර අපායටත් මේ නැකත් මොනවද? මොනවද මේ කේන්දරය? ඒ සතර අපාය ගමනින් මුදවන්නේ කේන්දරේද? නැකතද? මොකද්ද මේ සතර අපාය ගමනින් මුදවන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධයයි. ඒ අවබෝධය ලැබෙන්නේ කවර ධර්මයකින්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන්. අන්නේ ධර්මයේ කරා යන එක්කිනා විතරයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. එතකොට බලන්න 1000ට 5ක් නොවේද? ඇයි 995ක්ම මේකට එකඟ වෙන්නේ නැහැ. මේකට එකඟ වෙන්නේ
නිකම් බෞද්ධ කියාගෙන හිටියට එකක වෙන්නේ නැහැ. මේකට අවංකවම තුසරණේ හරියටම තේරුම් ගන්න ඕන. අන්න ඒ පුරුෂ තමයි මාර්ගඵල ලබන්නේ. ඒ 18ක් ඒ පුරුෂ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මාර්ග සෝවාන් වෙන්නේ, සකදාගාමි වෙන්නේ, අනාගාමි වෙන්නේ, අරහත් වෙන්නේ. කේන්දර අල්ලගෙන ඉන්න අය, නැකත් අල්ලගෙන ඉන්න අය එහෙම නැහැ. කොච්චර දුර ගියාද කියනවනම් මහාන කරන්නත් නැකතක් ඕනේ. හිස බාන්නත් නැකතක් ඕනේ. ශූරු පොරවන්නත් නැකතක් ඕනේ. එතකොට නැකත ඉස්සරහට ආවා කියන්නේ ඊට පිටිපස්සෙන් තමයි තිසරණේ තියෙන්නේ. එහෙම එකක් නෑ අපේ. දැන් සාමාන්‍ය තියෙන්නේ නැකත, සුබ නිමිති, ආශිර්වාද, දානි. ඔය තමයි යන්නේ. සාමාන්‍ය එක ඔක්කොම එකට වගේ තියෙන්නේ. එකක් දානේ, දෙකක් දානේ, තුනක් දානේ, හතරක් දානේ. අපි එහෙම නෙමෙයි. අපේ වැඩසටහනේ දානි දාලා තියෙන්නේ 4 වෙනි තැනට. පළවෙනි එක මොකද්ද? ධර්මයේ ඉගෙනීම. දෙවෙනි එක මොකද්ද? ධර්මයේ හැසිරීම. තුන මොකද්ද? ධර්මයේ පැතිරීම. කෑම බීම 4. දාණය 4. මේ නිසා අපි ධර්මයේ ඉගෙනීම එකට දාලා ධර්මයේ හැසිරීම ඊළඟට දාලා ධර්මයේ පැතිරීම ඊළඟට දාලා අපි වැඩ කළොත් ඒ කියන්නේ සම්පූර්ණ අපි ධර්මයේ කරාම යනවා. අන්න එතකොට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ප්‍රඥාවන්ත පිරිසිදු බුද්ධියක් තියෙන මතවාදත් එක්ක අවුල් වෙච්ච නැති නිදහස් නියම තුන්සරණයට පමණක් පැමිණිච්ච ශ්‍රාවකයෝ බිහි වෙන්නේ. අන්නේ ශ්‍රාවකයෝ බබලන්න ගන්නවා අන්ධකාර ආකාශයේ ආලෝක කරන තරුවක් වගේ. ඒ ශ්‍රාවකයෝ බබලන්න ගන්නවා බොරුළු ගොඩි මණිකක් වගේ. ඒ ශ්‍රාවකයන්ගේ ජීවිතයේ සුවඳ විහිදවන්න ගන්නවා මඩවලක පිපිච්ච පියුමක් වගේ. ඔබටත් ඒ උතුම් ශ්‍රාවකත්වයේ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයම වේවා. සාදු සාදු සාදු.